භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ආනාපාන සති භික්ඛවේ භාවිතා බහුලී කථා මහඵලා හෝති මහානිසංසා ආනාපාන සති භික්ඛවේ ආනාපාන සති භික්ඛවේ භාවිතා බහුලී කථා චත්තාරෝ සතිපට්ඨානා සතිපට්ඨානේ පරිපූරේති චත්තාරෝ සතිපට්ඨානා භාවිතා බහුලී කථා සත්බොජ්ජංගේ පරිපූරෙන්ති සත්බොජ්ජංගා භාවිතා බහුලී කථා විචා විමුක්තිං පරිපූරෙන්ති සාදු සාදු සාදු. සදහවත් පින්වත්නි, අද පුරපසළොස්වක පොහොය දවස අපි හැමෝම රැස්ව ඉන්නේ. අද දවස තුළ උතුම් රහතන් වහන්සේලා අනුගමනය කරමින් මේ දුක නැති කරන මාර්ගය තුළ තව තවත් ඉදිරියට ශක්තිමත් වීමේ අභිලාෂයෙන් අපිට දුර්ලභව හම්බෙන බුද්ධෝත්පාදයක දුකින් නිදහස් වීමේ මාර්ගය වඩන්න ලැබීම උතුමාකාර භාග්‍යයක්. මේ ලෝකේ අනන්ත අප්‍රමාණ මිනිස්සු ඉන්නවා. දුකින් නිදහස් වීමක් ගැන අහලත් නැහැ. දුකින් නිදහස් වීමක් ගැන දන්නෙත් නැහැ. වෙහෙස පීඩාව ආතතිය දුරු කර ගැනීමක් ගැන දන්නෙත් නැහැ. හැබැයි බෞද්ධයෝ වෙච්ච අපි දුක කියන්නේ මොකද්ද කියලා දන්නවා. දුකට හේතුව මොකද්ද කියලා දන්නවා. දුකේ නැතිවීමක් ගැන දන්නවා. විශේෂම කාරණාව දුක නැති කරන්න මාර්ගයකුත් දන්නවා. අනිත් අය දුකේ නැතිවීම කියලා මතක් කරද්දී උන්ට මතක් වෙන්නේ සැප වේදනාව. හැබැයි සැප වේදනාව කියන්නේ දුකකට කරන තව අතවැදීමක් කියලායි සුගත තථාගතයන් වහන්සේ දේශනා කළේ. මේ ලෝකයේ සත්වයා අවිද්‍යාව නැමැති ගල අන්ධකාරේ වැහිලා තණ්හාව නැමැති මහා සැඩ පහරට වෙලිලා අනන්ත ප්‍රමාණ අසංකේය කාලයක් මේ සංසාර ගමන තුල ධාවනයේ වෙමින් යනවා. කිසි කෙනෙක්ට මේකේ ආරම්භක පිළවරක් හිතා ගන්නවත් බැහැ. විද්‍යාඥයෝ කියනවා මේ පෘථිවිය දැනට අවුරුදු බිලියන 4.6ක් පරණයි කියලා. පෘථිවිය බිලියන 4.6ක් පරණයි නම් මේක විතරක්. අපි මේ පෘථිවිය හැදෙන්නත් කලින් වෙන පෘථිවියක, ඒ පෘථිවිය හැදෙන්න කලින් තව පෘථිවියක එකින් එකට සක්වල මාරු වෙමින් මේ සංසාර ගමන තුල සැරිසරනවා. ඉතින් යම් දවසක මේ යථාර්ථය වටහාගෙන මේක නිදහස් වෙන්න ඕනයි කියන බලාපොරොත්තුව සිත තුළ ජනිත වෙන්නේ බොහොමත්ම කලාතුරකින් අති ස්වල්ප දෙනෙක්ට. තවත් පිරිසකට
අසාරභාවය වැටහුණත් මේක තුලම නිමග්න වෙලා ඉන්න හිතෙනවා. මේකෙන් ඈත් වෙන්න, මේකෙන් ඉදිරියට යන්න හිතේ ශක්තියක් නැහැ. එක්ක යුතුයකම් කියයි, එක්ක වගකීම් කියයි. එහෙමත් නැත්නම් අර දේ මේ දේ කියයි. දැන් ආර්ථික තත්ත්වය කියයි. ලෝකේ ජීවත් වෙන්නට ඕනෑ කියයි. මේ කෝණ තරම් නිදහසට කරුණ හොයා ගන්න පුළුවන්. හැබැයි පින්වත්නි, කොටිම ඔබේ අම්මා තාත්තා දරුවෝ කිව්වත් මේ සංසාරේ ඕන තරම් ඔබට අම්මා තාත්තා වෙච්චලා තියෙනවා. මේ සංසාරේ ඕන තරම් දරුවෝ වෙලා තියෙනවා. ඕන තරම් සංසාරේ ස්වාමි පුරුෂයෝ භාර්යාව වෙලා තියෙනවා. හැබැයි හැම කෙනෙක්ම ඔබට දුක පිණිස හේතුණා මිසක් ඔබට භවයෙන් භවයට යන්න හේතුණා මිසක් ඔබට ප්‍රේත ලෝක වලට වැටිලා ඔවුන්ගේ පස්සෙන් ප්‍රේතය වෙලා ඉන්න සිද්ධ වුණා මිසක් තමන්ගේම ගෙදර ඇති කරන බැල්ලිට දාව බලු පැටියකල උපදින්න සිද්ධ වුණා මිසක් කවදාවත් ඔවුන් හින්දා ඔබට යහපතක් සිදු වුණේ නැහැ. දුකින් දුකටම පත් වෙන්න සිද්ධ වුණා ඒ ජීවිතවලත්, ඒ ජීවිතයෙන් පසු පරලෝකෙත්. හැබැයි මේ අසුපිරු තැන් නැති පුහුදුනා හැමදාම මේ යුතුයකම් වගකීම් දේව කාර්යයක් ලෙස අභිනන්දනය කර. ඔබ හිතලා බලන්න. යුතුයකම් වගකීම් කියලා සමාජයේ කිව්වට කොයිතරම් දුරට ඒවා තුල තමන්ට ඇති වෙන්නේ දුකක්ද සැපක්ද? ඔබ වෙහෙසෙනවද? පහසුවෙන් ඉන්නවද? යුතුයකම් වගකීම් මේ සියලු දේ මේවා පුණ්‍ය කර්ම. හැබැයි මේවා තුල ඇතුළතින් ක්‍රියාත්මක වෙන්නේ ඒකත් මනසෙම අදාගත දෙයක්. යුතුයකම් වගකීම් නොකරන්න නෙමෙයි කියන්නේ කතා කරන්නේ. මේ දේශනා කරන්නේ මේ යුතුයකම් වගකීම් අම්මා තාත්තා දරුවෝ මුණුබුරු මිනිබිරියෝ ස්වාමියා භාර්යාව කියන ඔය කියන හැමෝටම වඩා සසර දුකින් නිදහස් වෙන එකයි ප්‍රයෝජනවත් වෙන්නේ කියලා. බුදුරජාණන් එක්තරා සූත්‍ර දේශනා එක්තරා ධම්මපද ගාථාවක් දේශනා කරනවා. අනික් අයට තමන්ගේ නියම යහපත වෙනුවෙන් බොහෝ දිනෙකට අයහපතක් සැලසුණත් තමන්ගේ යහපත සිද්ධ කරගෙන අප්‍රමාදී වෙලා කියලා. ඒ ගාථාව මත කෙරෙනකොට දේශනා කරන්න දේශනාව ඇතුළත. ඉතින් මොකද මේ සංසාර ගමනේ ඔබ බේරගන්න මේ ලෝකෙ කිසිම කෙනෙක් ඉන්නේ නැහැ. කිසිම කෙනෙක්ට එන්නත් බෑ. උදාහරණයක් ඔබ මේ කොරෝනා රෝගයට වැළඳිලා ගොදුරු වෙලා ඒකේ පීඩා විඳිත් බින්දොත් ඔබ ළඟින් කිසිම ඔබ කිසි යුතුයකමකට වගකීමකට ඔබට ඉෂ්ට කරන්න හම්බෙන්නේ නැහැ. ඒවා භුක්ති විඳින කිසිම කෙනෙක්ට ඒකෙන් භාගයක් අරගෙන ඔයාව වෙන්න විදවන්නත් බෑ. ඔබ සසරේ අසරණෙක්. ඔය ජීවිත වට කරලා තියෙන්නේ මහලු වීමෙන්. ජීවිතය අවසන් වෙලා තියෙන්නේ මරණයෙන්. උඹලට එලෝ පහර දෙනවා. නේද ලෙඩ රෝග. යෝගේ ඔබට කිසිම සරණක් නැහැ. අනාවට දාස වෙලා ඉන්නේ. කිසි තෘප්තියක් නැහැ ජීවිතේ. එකක් ඉවරෙදි තා එක. අසකෝ ලෝකෝ සබ්බම් පහය ගමනියක් කියලා දේශනා කරා. මේ ලෝකයේ අස්වැසිලි රහිතයි.
හැම දෙයක්ම දාලා යන්න සිද්ධ වෙනවා. ඉතින් මේ දේවල් මතක තියාගෙන වාසනාවන්ත පිරිසක් විදිහට ඔබ අද එකතු වෙලා තියෙනවා මේ පුරපසළොස්වක දවසේ ධර්ම ශ්‍රවණය කරලා ඒ වගේම සිල් සමාදන් වෙලා තමන්ගේ ආධ්‍යාත්මිකත්වය ඉහළ නංවා ගැනීමට ඉතින් සමාධිත්‍යය තවත් ස්ථාවර කරගන්න අතරේ සම්මා සතිය දියුණු කර ගැනීමෙහිලා අද දේශනාවට පාදක කරගත්තේ මජ්ක්‍ධිම නිකායේන ආනාපාන සති සූත්‍රය. එක්තරා දවසක භාග්‍යවතුන් වහන්සේ විශාඛාතුමේ විසින් නිර්මාණය කරන ලද මිගාරමාතු ප්‍රාසාදයේ වැඩ වාසය කරනවා. මේ කාලේ බොහෝම ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේලාත් මෙහිම වැඩි ඉන්නවා. කවුරුද? අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ, මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, කස්සප මහරහතන් වහන්සේ, වගේම ආනන්ද ස්වාමීන් ඒ ආනන්ද ස්වාමීන් මහතෙරුන් වහන්සේ, වගේම කුමහා කුට්ටිත මහරහතන් වහන්සේ, මහා කප්පින මහරහතන් වහන්සේ කියන බොහෝ රහතන් වහන්සේලා වැඩ ඉන්නවා ප්‍රසිද්ධ කට්ටිය එකම අවස්ථාවේ. ඉතින් මේ වැඩ ඉද්දී මේ එක ස්වාමීන් වහන්සේලා අලුතෙන් පැවිදිච්ච ස්වාමීන් වහන්සේලාට අනුශාසනා කරනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලාත් බොහෝම උමනාවෙන් යුක්තව ධර්මයේ හැසිරීලා දවසින් දවස මාර්ගඵල ප්‍රතිවේද කරනවා. මේක දැකලා ඉවර වෙලා බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කරනවා. මෙවැනි භික්ෂුන් වහන්සේලා ඒකාන්තයෙන්ම ආහුණෙයයි දුර බැහැරදලාගෙන දෙන දන් පිළිගන්න සුදුසුයි. ආහුණෙයයි එකට වැඩියොත් පාදෝවණය කරලා පාවඩ මතින් වඩා හිතවලා ආසන පනෝලා සිව්පසෙන් උපස්ථාන කරන්න සුදුසුයි. දක්ඛිනෙයයි මිනිසුන්ට පින් සලකා දෙන දානයන් පිළිගන්න සුදුසුයි. ඒවගේ වංජලි කරණීයයි දොහොත් මුදුන් දීලා වන්දනා කරන්න සුදුසුයි. ඒ වගේම මෙලෝ ඇසියන්ට උත්තරීතර වූ පින්කෙත වෙන්න මෙවන් ස්වාමීන් වහන්සේලා සුදුසුයි කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනව නැවතත් මහණෙනි මෙතන සමහරක් භික්ෂුන් වහන්සේලා මෛත්‍රී චේතෝ විමුක්තිය වඩනවා. සමහරක් අය අසුභේ වඩනවා. සමහරක් අය සතිපට්ඨානය වඩනවා. සමහරක් අය මුදිතා භාවනාව වඩනවා. සමහරක් අය කරුණා භාවනාව වඩනවා. සමහරක් අය උපේක්ඛා භාවනාව වඩනවා. සමහරක් අය සතර සම්‍යක් ප්‍රධාන වඩනවා. සමහරක් අය සප්ත පුජ්ජංග වඩනවා. ඉතින් තවත් සමහරු ආනාපාන සතියත් වඩනවා. ආනාපාන සතිය කොහොමද මහණෙනි වඩන්නේ කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. අහලා උත්තර දෙනවා. මහණෙනි මේ වඩන ලද්දා වූ බහුල වශයෙන් පුරුදු කරන ලද්දා වූ මේ ආනාපාන සතිය ආනා කියන්නේ ආස්වාස පාන කියන්නේ ප්‍රාස්වාසය. සතිය කියන්නේ සිහිය. ආස්වාස ප්‍රාස්වාසයේ සිහිය. ආනාපාන සති භික්ඛවේ භාවිතා බහුලී කතා මහඵලා හෝති ආනිසංස. මාත් ඵලගෙන දෙන්නේ වේ. මාත් ආනිසංසගෙන දෙන්නේ වේ. මොනවාද මහත් ඵල? මහත් ඵල තමයි මේ සෝතාපන්න සකදාගාමි අරහත් අනාගාමි අරහත් කියන මේ මාර්ගඵල ප්‍රතිවේද කරන්න තමන්ව යොමු කරවන්න පුළුවන්. ඒවට ඇති බාධා දුරු කරවන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මහාදානිසංස කියන්නේ ආයු වන්න සැප බල ප්‍රඥා ලබා දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේ ආනාපාන
ආනාපානසති සමාධිය මහත්ඵලයි මහානිසංසයි කියලා දේශනා කළා. ඒ වගේම ආනාපාන සති භික්ඛවේ භාවිතා බහුලීකතා චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණෙන්ති. ආනාපාන සතිය බහුල වශයෙන් පුරුදු කරද්දී සතර සතිපට්ඨානේ පරිපූර්ණ භාවයටපත් වෙනවා. මොකද්ද සතර සතිපට්ඨානේ කියන්නේ? සතිපට්ඨානේ කියන්නේ සිහිය පිහිටුවීම. ಜಾති හතරක සිහිය පිහිටුවීම. කොහොමද? කය කයක් අනුවම බලනවා. ආත්මයක් ලෙස නොව වේදනාව අනුව බලනවා. සිතුවිලි අනුව බලනවා. හිත අනුව බලන වගේම හිත දේවල් කරලා ගන්න මඤ්ඤණා ඒ දේවල් කරගන්න මඤ්ඤණා අනුව බලනවා. ඉතින් අන්න ඕකට තමයි සතිපට්ඨානය කියන්නේ. මෙන්න මේ දේවල් මේවා මේ ආකාරයෙන් බැලීමට කියනවා සතර සතිපට්ඨානය කියලා. එතකොට මේ එක ධර්මයක් පුරුදු කරද්දී ධර්ම හතරක් වැඩෙනවා. ධර්ම හතරක් වැඩෙද්දී තව ධර්ම හතක් වැඩෙනවා. තව ධර්ම හතක් වැඩෙද්දී ඒකෙන් එක ධර්ම දෙකක් සාක්ෂාත් වෙනවා. ඒ මොකද්ද එකම ධර්මය? සතර සතිපට්ඨානයම වැඩෙන්නේ එකම ධර්මයයි තියෙන්නේ. 4 in 1 කියලානේ මාකටිං වල. ඒ වගේ සතර සතිපට්ඨානයම එකට එකම ධර්මයයි ඒ ආනාපාන සතිය. හැබැයි ඉතින් එක කියන විදිය නෙමෙයි බුදුරජාණන් වහන්සේ කිව්ව විදියම ඩම වැඩුවොත්. මොකද්ද දැන් මේ එකම ආනාපාන සතිය වැඩිීමෙන් සතර සතිපට්ඨානෙම පරිපූර්ණ වෙනවලු. සතර සතිපට්ඨානෙ පරිපූර්ණ වීමෙන් සප්ත බොජ්ජංග ධර්මයන් පරිපූර්ණ වෙනවා. සප්ත බොජ්ජංගයන් පරිපූර්ණ වීමෙන් විද්‍යාවත් විමුක්තියත් සාක්ෂාත් වෙනවා. ඉතින් කොහොමද මේ ආනාපාන සතිය මහත්ඵල මහානිසංස ගෙන දෙන විදියට වඩන්නේ කියලා දැන් දේශනා කරන්න. මනාව ඇහුම්කන් දෙන්න. ඒ වගේම ධාරණය කරගන්න. ඒ වගේම ඒ අනුව හික්මෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර ආනාපාන සතිපට්ඨාන සූත්‍රයේ අහලා තියෙන විදිහටම කතං භාවිතාච්ච භික්ඛවේ ආනාපාන සති කතං බහුලී කතා මහප්පලා හෝති මහානිසංසා. මේ කෙසේ පුහුණු කරන ලද ආනාපාන සතියද කෙසේ පුහුණු කරන ලද ආස්වාස ප්‍රාශ්වාසයේ සිහිය පැවැත්වීමද මහත්ඵල වෙන්නේ. කෙසේ පුහුණු කරන ලද ආස්වාස ප්‍රාශ්වාසයේ සිහිය පැවැත්වීමද මහානිසංස වෙන්නේ කියලා. පස්සේ දේශනා කරනවා ඉද භික්ඛවේ භික්ඛු අරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝ වාස සති සතෝ පස්ස සති කියලා. මේ ශාසනයේ මේ භික්ෂුතෙම කැලෑවකට හරි ගිහිල්ලා එහෙම නැත්නම් රුක් මුලකට හරි ගිහිල්ලා එහෙම නැත්නම් තිස් අවකාශයක් ඇති කාමරයකට හරි ගිහිල්ලා අලගක් වැදගෙන වාඩි වෙනවා. කකුල් දෙක එරමිනියා ගොතාගෙන වාඩි වෙලා තොර පුටුවේ ඉඳලා භාවනා කරන්න බෑ. අය අහන්න එපා පුටුවේ ඉඳලා කරන්න කියලා. ආනාපාන සතියෙම කරන්න බෑ.
ඊළඟට උජුං කායම් පනිදාය හොඳට තමන්ගේ පිටකොන්ද හොඳට කෙලින් කරගෙන පපු ඉස්සරහට දාලා පරිමුඛං සතියං උපට්ඨපෙත්වා තමන්ගේ මුණ ඉදිරියට සිහිය පිහිටුවාගෙන සතෝ අසසති සතෝ අසසති එතෙම සිහියෙන් යුක්තවම ආස්වාස කරනවා සිහියෙන් යුක්තවම ප්‍රාශ්වාස කරනවා බොහොම සැහැල්ලුවෙන් තේරුම් ගන්න හිත බර කර ගන්න එපා සැහැල්ලුවෙන් කියලා දෙන්නක් සැහැල්ලුවෙන් තේරුම් ගන්න මුණ ඉස්සරහට සිහිය පවත්වා ගත්තා බොහොම හුස්ම ගණිතය එක හොඳින් සිහිය යුක්තවම හුස්ම ගත්තා හුස්ම පිට කරද්දී ඒකත් සිහිය යුක්තවම හුස්ම පිට කරනවා දැන් සැහැල්ලුවෙන් මේක කරගෙන යනවා මේක මෙහෙම දිගට කරගෙන යද්දී දීගං වාසසන්තෝ දීගං අසසාමිති පජානාති දීගං වාපසසන්තෝ දීගං පස්සසාමිති පජානාති එතකොට දීර්ඝව හුස්ම වැටෙන පටන් ගනිද්දී ටිකක් වෙලවම කරන් ගිහලා දීර්ඝ හුස්ම වැටෙද්දී මොන දීර්ඝ හුස්ම වැටෙනවා කියලා තේරුම් ගන්නවා දැනගන්න දීර්ඝව හුස්ම පහත වැටෙද්දී ප්‍රාශ්වාස වෙද්දී දීර්ඝව ප්‍රාශ්වාස වෙනවායි කියලා දැනගන්නවා අනිසොට දැන් මේ කියන දැනගන්නවා හරිද ඒ කියන්නේ මොකද මේ දැනගන්න දෙයක් දාලා තියෙන්නේ එකපාර අපිට බලාගෙන ඉන්න කියලා කිව්වොත් ආස්වාස ප්‍රාශ්වාසයක් දිහා ඉඩකඩ බොහෝමත්ම වැඩි හිත පිට යන අනේකට කරන උපක්‍රමයක් විදියටයි අපේ තථාගතයන් වහන්සේ අපිට මේක මේ දැනගන්නයි කිව්වේ. ඒක දැනගන්නේ තව හිතවිල්ලකින් තමයි දැනගන්නේ. එහෙම නැත්නම් ඒ දැනීමට අපිට හිත වෙනම කියන්නේ මේ ආනාපාන සති අමතර එක දැනගන්න වෙනම හිත යොමු කරන්න වෙනවා. මොකද්ද එහෙම දෙයක් දුන්නේ? මොකද අපිට අපේ හිත හැමතිස්සෙම කැමති අරමුණක läග ගන්න. අරමුණක් ඔස්සේම ඉන්න. ඉතින් යම් තැනක අරමුණක් ඒනට හිත දන්නේ නැහැ අරමුණක් නැතුවත් හිතේ ඉන්න පුළුවන් කියලා. ඒ කෙසේ හෝ වේවා ආරම්භක පියවර විදියට බුදුරජාණන් වහන්සේ කියනවා දැනගන්නයි කියලා. දීර්ඝ වැටෙද්දී. ඊළඟට කියනවා රසං වාස සන්තෝ රසං අස සාමීචි පජානාති රසං වාපස සන්තෝ රසං පස සාමීති පජානාති. කෙටියෙන් හුස්ම වැටෙද්දී කෙටියෙන් හුස්ම වැටෙනවා කියලා දැනගන්නයි. කෙටියෙන් ප්‍රාශ්වාස වෙද්දී කෙටියෙන් ප්‍රාශ්වාස වෙනවා කියලා දැනගන්නයි. බොහොම සැහැල්ලුවෙන් ආස්වාස ප්‍රාශ්වාස කරගෙන යනවා සිහිය යුක්තව ආස්වාස කරදී දැනගන්නවා ප්‍රාශ්වාස කරදී දැනගෙන හිටියා පොඩ්ඩක් වෙලා යද්දී දිගින් හුස්ම වැටෙන්න පටන් ගනිද්දී ඔන්න දීර්ඝ ආස්වාසය කරනවා කියලා දැනගන්නවා ඊට ප්‍රාශ්වාස දීර්ඝ ප්‍රාශ්වාස දීර්ඝ ප්‍රාශ්වාස කරනවා ඔන්න ආයි දීර්ඝ ආස්වාස කරනවා ඔන්න ප්‍රාශ්වාසයේ කෙටියෙන් සිද්ධ වෙනවා ඔන්න කෙටියෙන් ප්‍රාශ්වාස කරනවා කෙටියෙන් ආය ආස්වාස කරනවා ඔන්න දීර්ඝව ප්‍රාශ්වාස වෙනවා එන්න මේ විදියට මේ ආස්වාස ප්‍රාශ්වාසය කොහොමද කෙටිද දිගද මේක ඒ ආකාරයෙන් එතන දැනගන්නවා ඉතින් කියවන්නවත් කටින් මුමුණන්නවත් අවශ්‍ය නැහැ උදේ දැනගන්න උදේ දැනගන්න මෙම දැනගත්තට පස්සේ ඊළඟට දේශනා කරනවා සබ්බකාය පටිසංවේදී අසසි සාමිති සික්ඛති සබ්බකාය පටිසංවේදී පසසි සාමිති සික්ඛති කියලා. මෙතන තේරුම තමයි සියලු කය දැනගනිමින් ආස්වාස කරන්නේ මේ හික්මේ සියලු කය දැනගනිමින් ප්‍රාශ්වාස කරන්නේ මේ හික්මේ කියලා. ඉතින් මෙතන යම් විවාදාත්මක ප්‍රශ්නයක් තියෙනවා. අට කතාව පැහැදිලි කරනවා සබ්බකාය කියති මේ කියන්නේ සම්පූර්ණ හුස්ම රැල්ලේ මුල මැද අගයි කියලා. හැබැයි සබ්බකාය කියන්නේ ආස්වාස ප්‍රාශ්වාසයයි කියන්නේ අපිට කිසිම සාධකයක් නැහැ සූත්‍ර පිටකේ. වත් අභිධර්ම පිටකේවත් නැහැ.
මහා චූල වේදල්ල සූත්‍රයේ කියනවා කාය සංඛාර කියන්නේ අය සකස් කිරීම කියන්නේ ආස්වාස ප්‍රස්වාසය කියලා. හැබැයි කිසිම තැනක සබ්බ කාය කියන්නේ ආස්වාස ප්‍රස්වාසය කියන කිසිම සාධකයක් නැහැ. සබ්බ කියලා කියන්නේ සියලු, කාය කියලා කියන්නේ කය. ඒකට මෙතන ඒ කියන්නේ මේක සම්පූර්ණ හුස්ම රැල්ලයි කියලා කියන්න තියෙන ඊට ප්‍රස්තාව යම් ප්‍රශ්නාර්ථයක් තියෙනවා. මේක මගේ පෞද්ගලික අදහස. ඒ වගේම සමහරක් බෞද්ධ විද්වතුන්ගේ අදහස. මේ මෙතන කියන්නේ ඒ වගේම ප්‍රායෝගික අත්දැකීම් වලට අනුව මට මේක පැහැදිලි කරන්න සිද්ධ වෙන්නේ මේ විදිහට දීර්ඝ කෙටිව දැක ඉද්දී යාට මුළු කයම එකක් වෙලා තේරෙන්න පටන් ගන්නවා. මුළු කයම එකට දැනෙන්න පටන් ගන්නවා. මොකද මෙන්න මේකේ 6 වෙනි 5 වෙනි 6 වෙනි පියවර වලට යද්දී වේදනානුපස්සනාවට මේක සැපෙද්දී එතන තියෙන්නේ මේ කයේ ප්‍රීතිය, කයේ සුඛය මට විඳින්න පටන් ගන්නවා. මොකද මේ කයේ සුඛය ප්‍රීතිය විඳින්නට මුළු කයම මෙයාට එකට දැනෙන්න ඕනේ. මොකද මේ මුළු කයම එකට දැනෙන ගතිය පට හිතපත් කරගෙන කයේ අරමුණ අයින් කරලා තමයි කයට දැනෙන ප්‍රීතිය හෝ සුඛය අරමුණු කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකෙන් ප්‍රායෝගිකව මනාව පැහැදිලි වෙනවා මෙතන මේ කියන්නේ මුළු කයම එකට තේරෙන්න පටන් ගැනීමයි කියලා. ඒක ඔබට මුල් පියවර දෙක කරද්දී අත්දැකීම අනුව සලකා බලා ගන්න. කොහොම සැහැල්ලුවෙන් කිසිම පීඩාවක් නැහැ, කිසිම බලකිරීමක් නැහැ, කිසිම හිතට වදදීමක් නැහැ. මොනසිතුවිල්ලක් ආවත් ඒක ගැන හිතන්න යන්නේ නැතුව හුස්ම රැල්ල ඔන්න දිගයි ඔන්න කෙටි කියලා හොඳට දැනගන්න. එම දැනගන්නදී මේ හිසේ ඉඳලා පාදාන්තය දක්වාම Tamanට හොඳට කය එකක් විදිහට දැනෙන්න පටන් ගන්නවා. කයම එකට ක්‍රොප් වෙලා හිසේ ඉඳලා පාදාන්තය දක්වාම සංවේදී වෙලා. මෙන්න මේක හොඳට තේරෙන පටන් ගනිද්දී දේශනා මෙන්න මේක දැනගැනීමෙන් ආස්වාස කරන්නේ මේ හික්මෙන්න කියලා කියන්නේ. දැන් කලින් කිව්වේ දැනගන්න කියලා. දැන් තියෙන්නේ හික්මෙන්න කියලා. දැනගන්නවයි කියන්නේ අනායාසයෙන් වෙන දෙයක් තේරුම් ගැනීම. හික්මෙනවයි කියන්නේ ඕනකමින් දෙයක් කිරීම. සික්ඛති කියලා කියන්නේ දැන් හික්මේ කියලා. කලින් කිව්වේ පජානාති කියලා දැනගනී කියලා. එතකොට මෙතන යම් විශේෂත්වයක් තියෙනවා. දැන් එයාට මේ හිතලම හික්මෙන්න තියෙන මේ විදිහට. දැනගෙන මුළු සියලු කයම දැනගනිමින් හොඳට ආස්වාස කරනවා. සියලු කයම දැනගනිමින් ප්‍රාස්වාස කරනවා. මේකට ආරම්භය ගන්න හොඳයි. අර විදියට දිග කොට බල ඉද්දී යම් අවස්ථාවක් කරන මුළු කයම ලාවට දැනෙන්න පටන් ගන්නවා. ඒකදී දැනෙන්න පටන් ගන්න එක ටිකක් ස්ථාවරයි කියලා තේරිච්ච ගම අර දිග කෙටි බලන එකට ඒක අයින් කරලා හිතට අල්ල ගන්න පුළුවන් මෙන්න මේ මුළු කයම දැනෙන ගතිය. ඒක මුළු කයම එක්ස්පීරියන්ස් මුළු කයම අත්දැකීමින් ආස්වාස කරනවා. මුළු කයම අත්දැකීමින් ප්‍රාස්වාස කරනවා. ඊළඟට කාය සංඛාර පටිසංවේදී අසසි සාමිතිසික සමමය පසම්බයං කාය සංඛාරං අසසි සාමිතිසිකති පසම්බයං කාය සංඛාරං පසසි සාමිතිසිකති කියලා දේශනා කරනවා. ඒ කියන්නේ මේ කාය සංඛාර කය සකස් කිරීම සංසිතුවමින් ආස්වාස කරන්නේ වේ. කය සකස් කිරීම සංසිතුවමින් ආස්වාස කරන්නේ වේ ප්‍රාස්වාස කරන්නේ වේ කියලා හික්මෙන්නයි කියන. ආර විදියට ටිකට මුළු කයම දැනගැනීමෙන් ආස්වාස ප්‍රාස්වාස කරද්දී මේ ආස්වාස ප්‍රාස්වාස සංසිඳනවා වගේ දැනෙන්න පටන් ගන්නවා. යතුණී වෙනවා වගේ දැනෙන්න පටන් ගන්නවා. එහෙම දැනෙන්න පටන් ගන්නෙද්දී දැන් මේ මුළු කයම අල්ල ගැනීම අයින් කරලා දාලා මේ සංසිඳීම හිත තියාගෙන මේ සංසිඳුවමින් ආස්වාස කරන ආස්වාසය.
ඒ වගේම ප්‍රාශ්වාසයත් සංසිඳු වෙමින් ඒ කියන්නේ ප්‍රාශ්වාසයත් තුනී කරමින් ප්‍රාශ්වාස කරනවා. සංසිඳුවා ආශ්වාස ප්‍රාශ්වාස සිද්ධ කරනවා. ඕකත් දිගට කරන් යද්දී එයාගේ හිතට යම් ප්‍රීතියක් දැනෙන්න පටන් ගන්නවා. පිනා යන ගතියක්. අන්න පස්වෙනි පියවර පීතිපටි සංවේදී අසසි සාමිති සික්කති පීතිපටි සංවේදී පසසි සාමිති සික්කති කියලා. එයා හිතට ප්‍රීතිය දැනෙද්දී ඒ ප්‍රීතියට සංවේදී වෙමින් දැන් එයා මොකද කරන්නේ අර තුනී කරන්න ගත්ත එකත් අයින් කරලා දාලා ඒ තුලින් මතුවෙච්ච ප්‍රීතිය විතරක් අල්ල ගන්නවා හිතින්. ඒ ප්‍රීතිය අල්ලගෙන ඒ ප්‍රීතිය අත්දැකීමෙන් ආස්වාස කරනවා ප්‍රීතිය අත්දැකීමෙන්ම ප්‍රාශ්වාස කරනවා. ප්‍රීතිය අත්දැකීමෙන් ආස්වාස කරනවා ප්‍රීතිය අත්දැකීමෙන් ප්‍රාශ්වාස කරනවා. මේක දිගට කරන් යද්දී එයාගේ හිතේ පිනා යන ගතිය පොඩ්ඩක් අඩු වෙගෙන ගිහිල්ලා කයේ සැපවත් ගතියක් දැනෙන්න පටන් ගන්නවා. එතකොට අරක කිලිම අයින් කරලා කයේ සැපවත් ගතිය අල්ල ගන්නවා. අන්න එතකොට කියනවා සුඛපටි සංවේදී අසසි සම්පති සික්කති සුඛපටි සංවේදී පසසි සම්පති සික්කති කියලා. ඔන්න මෙයා කයේ සැපේට සංවේදී වෙමින් ආස්වාස කරන. කියන්නේ කයේ සැපේ විදිමින් ආස්වාස කරනවා. කයේ සැපේ විදිමින්ම ප්‍රාශ්වාස කරනවා. ඒතර මුළු කයම එකට ඒක විදිමින් ආස්වාස කරනවා ප්‍රාශ්වාස කරනවා. අනොහොම කරන් යද්දී ඊළඟට දේශනා කරනවා චිත්ත සංඛාර පටිසංවේදී අසසි සාමිති සික්කති චිත්ත සංඛාර පටිසංවේදී පසසි සාමිති සික්කති කියලා. ඒ කියන්නේ කය සකස් කිරීම වලට හිතේ සකස් කිරීම වලට සංවේදී වෙමින් ආස්වාස කරනවා. හිතේ සකස් කිරීම වලට සංවේදී වෙමින් ප්‍රාශ්වාස කරනවා කියලා. මොනවාද මේ හිතේ සකස් කිරීම? ඒකත් චූල වේදාලේ විස්තර වෙනවා. වේදනා සංඥා වේදනා කියලා. මේ හඳුනා ගන්න විදින ගතිය තමයි හිතේ සකස් කිරීම කියලා. ඒත් මේ හිතේ සකස් කිරීම වලට සංවේදී වෙමින් ආස්වාස ප්‍රාශ්වාස කරන්නයි කියනවා. දැන් මේ අධිකට මේ සුඛයට සංවේදී වෙද්දී ටිකක් වෙලා යද්දී මට මේ සුඛයත් පොඩ්ඩක් නිකන් මග හැරෙනවා වගේ එපා වෙනවා වගේ තියෙනවා. මේක දැනෙන්න පටන් ගනිද්දී මෙයා හොඳට සංවේදී වෙනවා මේ සංඥා වේදනා දෙකට. ආස්වාස කරද්දී මේ ආස්වාස කරනවා කියන මේ හඳුනා ගැනීමට ඒත් එක්කම දැනෙන සැපයටත්. මේ දෙකම හොඳට මොනවාද අත්දැකීමෙන් ආස්වාස කරනවා. ප්‍රාශ්වාස කරද්දී ප්‍රාශ්වාස කරන හඳුනා ගැනීමත් ප්‍රාශ්වාස කරන බවට තියෙන හඳුනා ගැනීමත් ඒ වගේම ප්‍රාශ්වාස කරද්දී ඇති වෙන යම් අර සැප වේදනාවක් තියෙනවා නේද? සමාධි වීමෙන් හටගත්තු ඒ දෙකම අත්දැකීමෙන් ආස්වාස කරනවා ප්‍රාශ්වාස කරනවා. සංඥාවත් වේදනාවත් අත්දිමින් ආස්වාස කරනවා. සංඥාවත් වේදනාවත් අත්දිමින් ප්‍රාශ්වාස කරනවා. අන්න මේ විදිහට net ආස්වාස ප්‍රාශ්වාස කරන්න පුළුවන්. ඒ විදිහට කරගෙන යද්දී මෙන්න මේ මම ආස්වාස කරනවා කියලා ආපු සංඥාවත් ඒකත් එක්ක ආපු වේදනාවත් මම ප්‍රාශ්වාස කරනවා කියලා ආපු සංඥාවලුත් ඒකත් එක්ක ආපු වේදනාවලුත් නිකන් මැකිලා යන ගතියක් සංසිඳන ගතියක් තේරෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම අර සංවේදී වීමෙන් කරපු භාවනාව අතහැරලා දාලා එයා හික්මෙනවා මේක මොනවාද සංසිඳවන්න. දැන් ඔන්න සංඥා වේදනා දෙක සංසිත වෙමින් ආස්වාස කරනවා. සංඥා වේදනා සංසිත වෙමින් ප්‍රාශ්වාස කරනවා. මම හුස්ම ගන්නවා කියන හඳුනා ගැනීමත් ඒකට දැනෙන වේදනාවත් නිකන් තුනී කරමින් ආස්වාස කරනවා. නැවත මම ප්‍රාශ්වාස කරනවා කියන හඳුනා ගැනීමත් ඒකත් එක්ක ඇති වෙච්ච වේදනාවත් තුනී කරමින් ප්‍රාශ්වාස කරනවා. මෙන්න මේ විදිහට හික්මෙනවා. මේ විදිහට හික්මෙද්දී එයාගේ සංඥා වේදනා දෙක තුනී වෙලා ගිහිල්ලා මට ප්‍රභාෂවර වෙච්ච හිත දැනෙන්න පටන් ගන්නවා. අනේ එතකොට කියනවා චිත්තපටි සංවේදී අසසි සාමිති සික්කති
චිත්තපටි සංවේදී පසසිස්සාමිති සික්ඛති කියලා. දැන් යාට හිතම අරමුණු කරගනිමින් මේ ප්‍රභාෂවර හිතටම හිතින් අරමුණු වෙලා ආස්වාස කරනවා. හිතටම හිත අරමුණු කරගනිමින් ප්‍රාසාස කරනවා. ඉතින් මේ ආනාපාන සතිය තමයි පින්වත්නි තථාගතයන් වහන්සේගේ ආසම භාවනාවයි කියලා උන්වහන්සේ දේශනා කරන්නේ. ඒ වගේම මේ ආනාපාන සති සමාධිය සිහි මුලා වෙච්ච සිහි ඇති ප්‍රඥාව මත කෙනෙක්ට වඩා ගන්න බෑ. අමාරුයි. ඒ හින්දා සාමාන්‍යයෙන් මේ ධර්මය සූපිරුතන් තියෙන ප්‍රඥාව දියුණු වෙච්ච ඒ වගේම යමාකාරී හොඳ සිහියක් තියෙන කෙනෙක්ට විතරයි මේක වඩා ගන්න පුළුවන් වෙන්නේ හරියට. මගදී හැදෙනවා. ඉතින් ඊළඟට හිතට සංවිධියමින් ආස්වාස ප්‍රාසාස කරද්දී මේ හිත පිනා යන පටන් ගන්නවා. අභිප්‍රමෝදයටපත් වෙන පටන් ගන්නවා. එතකොට කියන අභිප්‍රමෝදයන් චිත්තං අසසිසාමිති සික්ඛති අභිප්‍රමෝදයන් චිත්තං පසසිසාමිති සික්ඛති කියලා. අන්න මේ ඊට පස්සේ දැන් මුලින්ම ලාවට දැනෙන්න පටන් ගත්තා විතරයි. දැන් මෙයා හිතලම අභිප්‍රමෝදය ඇති කරමින් හික්මෙනවා ආස්වාස කරමින් හික්මෙනවා. ඊට අභිප්‍රමෝදයටපත් කරමින් ප්‍රාසාස කරමින් හික්මෙනවා. මේක වඩද්දී එතන තමන්ට තේරෙනවා මොකද්ද මේ කරන්න ඕනේ කියලා. ඔන්න අභිප්‍රමෝදයටපත් කරමින් හික්මෙද්දී ඊළඟට යාගේ හිත දැන් අභිප්‍රමෝදයටපත් වෙච්ච ටිකක් අර පැතිරෙනවා වගේ. දැන් අන්න ආයේ මෙයා මේ හිත එකග කරනවා. ඔන්න තේර හිත එක අභිප්‍රමෝදයටපත් උන ඇති කියලා. අන්න එතකොට හික්මෙන්නයි කියනවා. සමාදහං චිත්තං අසසී සාමිති සික්ඛති සමාදහං චිත්තං පස්සසී සාමිති සික්ඛති කියලා. හිත සමාදාන කරමින් ආස්වාස කරන්නේ මේ හික්මෙනවා. හිත සමාදාන කරමින් ආස්වාස කරන්නේ මේ හික්මෙන එකට ගුණ කරනවා වගේ දෙයක් කියන්නේ. අන්න මේ විදිහට ආස්වාස ප්‍රාසාස කරමින් හික්මෙනවා. ඊළඟට දේශනා කරනවා නැවත විමෝචයං චිත්තං අසසී සාමිති සික්ඛති විමෝචයං චිත්තං පස්සසී සාමිති සික්ඛති කියලා. හිත ඉතිම්ම නිදහස් කරවමින් නිකන් සමාදාන වුණාට පස්සේ ඒක සමාදාන වුණා ඇති වගේ. දැන් ඒක 아무තු නිදහසක් අවශ්‍යයි කියලා දැනෙනවා. ඒත් එක්කම අර කතරලා දාලා හිත හිතින්ම නිදහස් කරවමින් ආස්වාස කරන්නේ මේ හික්මෙනවා. හිත හිතින්ම නිදහස් කරවමින් ප්‍රාසවාස කරන්නේ මේ හික්මෙනවා. දැන් මේක මෙහෙම කිව්වර තේරෙන්නේ නැහැ. වඩන්න පටන් ගන්න ඕනේ. වඩන්න පටන් ගත්තට පස්සේ තමයි තේරෙන්නේ මේ පියවරෙන් පියවර කොහොමද කරන්නේ කියලා. ඒකෙත් සිහිය නුවණ බලවත් නැති ප්‍රඥාව වැඩිලා නැති සිහිය බලවත් නැති කෙනාට මේක තේරුම් ගන්නම බෑ. කොහොමද ඒක අත්දකින්නේ කියලා මේ කියන කාරණාව. මේ පියවරෙන් පියවරට මාරු වෙද්දී ඊළඟ පියවර තේරුම් ගන්න බෑ සිහිය බලවත් නැති කෙනාට. ඒ ප්‍රඥාවක් නැති ප්‍රඥාව බලවත් නැති කෙනාටයි. ඒකයි බුදුරණස් මුලින්ම කියන්නේ අන්න එහෙම මුට්ට සති පුද්ගලයන්ට මේක ආනාපාන සතිය මම දේශනා කරන්නේ නැහැ කියලා. ඊළඟට දේශනා කරන ඔන්න අවසාන වශයෙන් හිත නිදහස් වෙන පටන් ගන්නෙද්දී මගේ හිත බොහෝම දැන් සැහැල්ලුයි නිකන් ඉස් බවකටපත් වෙලා වගේ. අනිතකොට කියනවා අනිච්චානුපස්සී පස්සසී සාමිති සික්ඛති අනිච්චානුපස්සී පස්සසී සාමිති සික්ඛති කියලා. එමෙන්න හුදු දැන සිටීමක් විතරයි මේ විමෝචන චිත්තං කියන අවස්ථාවේදී තියෙන්නේ. බොහොම සැහැල්ලුයි. දැන් එතකොට මෙයා ආස්වාස කරද්දී මේ ආස්වාසය තුල තියෙන මේ යාර දැන් තියෙන දැනෙන බවක් විතරයි යට අහුවෙන්නේ. මේ වෙනකොට මේ ආස්වාස කරද්දී තියෙන මේ දැනෙන බව එතරම් ඇතිලා නැතිලා යන බව දකිමින් ආස්වාස කරනවා. එහෙම කරන්නේ හික්මනවා. ප්‍රාසවාස කරද්දී ඒ දැනීම එතනම ඇතිලා නැතිලා යන බව එතනම නැති වෙලා යන යාම දකිමින් ප්‍රාසවාස කරමින් හික්මලා නැතිලා යන බව දකිමින් ප්‍රාසවාස කරමින් හික්මනවා. ඔහොම කරද්දී හිතේ බොහොම විරාගී භාවයක් නොඇලුණු ගතියක් ඇති වෙන පටන් ගන්නවා. ඒක පටන් එහෙම දෙයක් දැනෙන්න පටන් ගනිද්දී මෙයා
අනිත්‍ය විදිහට ඇති වෙනව නැති වෙනව දකින්න එක ආස්වාස ප්‍රාස්වාසය පාස ඇති වෙනව නැති වෙනව දකින්න එක අතහැරලා දාලා අනේ විරාගානුපස්සී අසසී සමිති සික්ඛති විරාගානුපස්සී පසසී සමිති සික්ඛති කියන තත්ත්වයටපත් වෙනවා. ඊට නිකං සායම මැකිලා යනවා වගේ විරාගය කියන්නේ නොඇලී යාමක් වගේ. ඒකත් එක අර එක මැකිලා යනවා වගේ. ඒක තියෙන ඇල්ම. ඔන ආස්වාසය තුළ විරාගී වෙමින් නොඇලී යමින් ආස්වාස කරනවා. ප්‍රාස්වාසයට නොඇලී යමින් ප්‍රාස්වාස කරන්න හිතෙනවා. අනුහුම කරද්දී දැන් විරාගයටපත් වෙච්ච එකෙත් දැන් උපරිමයි දැන් ඇති කියලා නිකන් හිත ඒක නිකන් එපා කරන්න හදනවා. අනේ එහෙම කරන්න හදනවත් එක්කම නිරෝධානුපස්සී අසසී සාමිති සික්ඛති නිරෝධානුපස්සී පස්සසී සාමිති සික්ඛති කියලා දේශනා කරනවා. මේ නිරෝධයයි අනිත්‍යයි කියන්නේ දෙකක්. නිරෝධය කියලා කියන්නේ නිකන් පහනක් නිවිලා ගියා වගේ අතීතයට නැති වෙලා යන ගතියට. අනිත්‍ය කියලා කියන්නේ ඇති වෙලා නැති වෙලා යනවා කියන එකට. එතකොට දැන් මෙයා මොකද දැන් කරන්නේ මේ ආස්වාසේ දැනුණු බව ඇත්තම නැති වෙලා යාම අත්දැකීමින් ආස්වාස කරන්නේ මේ හිතෙනවා. ඊළඟට ප්‍රාස්වාස කරද්දිත් මේ ප්‍රාස්වාස කිරීමේ තැනීම ඇත්තටම නැතිවීමම අරමුණු කරමින් ප්‍රාස්වාස කරන්නේ මේ හිතෙනවා. මෙතන නිරෝධය දකින්න ආස්වාස ප්‍රාස්වාස කරනවා. ඊළඟට අවසාන පියවර පටිනිසග්ගානුපස්සී අසසී සාමිති සික්ඛති පටිනිසග්ගානුපස්සී අසසී සාමිති සික්ඛති කියන. දැන් මෙයාට තියෙන්නේ හුදු දැනෙන බවත්. ඒ කියන්නේ ඊට පස්සේ වෙන සියුම් දැනීම් මාත්‍රයක් තියෙනවා නම් ඒ දැනීම් මාත්‍රය හිතින් දුරු කරමින් ආස්වාස කරන්නේ මේ ඉක්මනවා. ඒ සියුම් දැනීම් මාත්‍රයත් දුරු කරමින් ප්‍රාස්වාස කරන්නේ මේ ඉක්මනවා. අන්න මේ විදිහට භාවනාව කරගෙන යද්දී මෙයාගේ හිත කිරිම සබ්බ සංඛාර සමතේකටපත් වෙනවා. සියලු සකස් කිරීම සංසිඳීමකට. කියලා අපි කියනවා නිවන කියලා. සෝතාපන්න කෙනා ඒ විදිහටත්, සකදාගාමි කෙනා ඒ විදිහටත්, අනාගාමි කෙනා ඒ විදිහටත්, රහත් කෙනා ඒ විදිහටත් මේක අත්දකින්නවා. ඊට පස්සේ මේ පුද්ගලයන් නැවතත් මේ භාවනාවම පුරුදු කරද්දී අනිත් හැම දෙයක්ම කියන්නේ ඊළඟට මේ ඇතිවෙච්ච මේ සම්මාදිට්ඨිය ස්ථාවරත්වය මේ සම්මාදිට්ඨිය ස්ථාවර වෙන්න පටන් ගන්නවා. මේ ආනාපාන සතියෙන් සතිය පවත්තද්දී ඕන සම්මා සමාධිය ගොඩ නැගෙනවා. සම්මා සමාධියත් එක්ක පොඩ විද්‍යාවත් විමුක්තියත් සාක්ෂාත් වෙනවා. සම්මා ඥාන සම්මා විමුක්ති සාක්ෂාත් වෙනවා. ඉතින් දැන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ ආනාපාන සතිය වඩද්දී සතර සතිපට්ඨානෙම පරිපූර්ණ වෙනවා කියලා. කොහොමද? පළවෙනි හතරෙන් කායනුපස්සනාවත්, ඊළඟ හතරෙන් වේදනානුපස්සනාවත්, ඊළඟ හතරෙන් චිත්තානුපස්සනාවත්, අවසාන හතරෙන් ධම්මානුපස්සනාවත් ඔක්කොම 16යි. 4 වරක් 4 16යි. එතකොට මේ 16 වුණාට පස්සේ දැන් ආයෙ කියනවා මේ සතිපට්ඨානය මේක වඩද්දී සතිපට්ඨානෙ වැඩිම පරිපූර්ණ වෙද්දී සප්ත බොජ්ජංගයෝ පරිපූර්ණත්වයටපත් වෙනවායි කියලා. දැන් මෙයා ආනාපාන සතිය උදාහරණයක් විදිහට ආස්වාස මම දීර්ඝ හුස්ම වැඩින බව දැනගනිමින් එක දැනගන්නවා. කෙටි හුස්ම වැඩින බව දැනගන්නවා. දැන් මේ දැන ගැනීම තුළ සිහිය පවත්වන්න සිද්ධ වෙනවා. මේ සිහිය පවත්වද්දී මම මේ ලෝකයේ ඇලීම් ගැටීම් දෙක දුරු කරමින් මේ නිවන අවබෝධය පිණිස සිහිය පවත්වන මේ ඌමනාව යුතු සිහිය පවත්වද්දී එයා තුළ මොකද වෙන්නේ? මේ නිවනට හේතු කරගන්නා වූ ධර්මයක් වෙන සති සම්පොච්චංගය. සම්පොච්චංගය කියන්නේ සම්බෝධියට අදාළ අංගය කියලා. අවබෝධයට අදාළ අංගය. එකක් තමයි සිහිය. මොනවාද සප්තපොච්චංග? සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. පළවෙනි එක සිහිය. අන්න මෙහෙම මේ භාවනා කරද්දිම මේ සිහිය තමයි වැඩෙන්නේ. පළවෙනි පියවර කරද්දි සති සම්පොච්චංගය වැඩෙන්නේ. ඒක වැඩෙනවත් එක්කම සති සම්පොච්චංගයේ හින්දා ධම්මවිචය වැඩෙනවා. ධම්මවිචය කියන්නේ මොකක්ද? මේක
ඒ කියන්නේ මේ සිහිය පවත්වන්න ඕනේ කොහොමද මේ සිහිය ක්‍රියාකාරීත්වය කොහොමද මේක කොහොමද හිතින් මේ පාලනය කරන්න ඕනේ මෙන්න මේ සිහිය බලයක් බවට පත් වෙලා මේක මේ පාලනය කරන්න ඕන ආකාරය ගැන යම් අවබෝධයක් ඇති වෙනවා මෙයාට. හිත පාලනය කරන්න ඕන ආකාරය ගැන. ඒකට කියනවා ධම්මවිචය කියලා. අධ්‍යක්ෂින්ම තේරුම් ගන්න ඕන දෙයක්. ඒතර ධම්මවිචය සම්පෝඥංගේ වැඩෙද්දී එයා තුළ වීරිය වැඩෙන පටන් ගන්නවා. යම් ශක්තියක් වැඩෙන පටන් ගන්නවා මේක තව දුරටත් දිගටම කරන්න ඕනේ කියලා භාවනාව නොකඩවා. ඒක නැවත නැවත ඊළඟ දවස්වල කරන්න ඕන කියලා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ භාවනා කරන මොහොතේම තව ඉස්සරහට දැන් භාවනාව නැගිටින්න නැතුව දිගට ඉස්සරහට පවත්වා ගන්න ඕනයි කියලා වෙන්නත් පුළුවන්. වීරිය වැඩෙද්දී සති ධම්මවිචේ වීරිය පීති. හිත පිනා යන ගතියක් ඇති වෙනවා. හිත පිනා යද්දී හිතයි කය දෙකම සංසිඳෙනවා. මේ එක අංගයක් තුලම මේවා වැඩෙනවා. හිතයි කය දෙකම සංසිඳෙද්දී හිත සමාධිමත් වෙනවා. එකක වෙනවා. හිත එකක වෙද්දී එහෙමම හිත කියන්නේ මදහත් භාවයට පත් වෙනවා. කිසි දෙයකට ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. මුලාවක් මුකුත් නැති විදියට. අන්න මේ මදහත් භාවයට පත් වුණාට පස්සේ අන්න ওই විදියට මේ එක පියවරක් ගානේ සප්ත බොජ්ජංගයෝම තමන්ගේ චිත්තසංතානය තුළ ගොඩ නැගෙනවා. දැන් මේ සප්ත බොජ්ජංග වඩලා දැන් මේවා මේ පොඩ මේ වැඩිම සිද්ධ වෙන්නේ ස්ථාවර වෙනවා. දැන් භාවනා ආර්ය විතරක් නෙමෙයි මේ නැවත පුහුණු කිරීමෙන් ඒ කියන්නේ එදිනදා ජීවිතේම මේ සප්තබොජ්ජංග තුළ ජීවිතය පවතින පටන් ගන්නවා. සම්මා දිට්ඨිය තුළම. ඒ සම්මා සමාධිය කොහොමද තමයි සම්මා දිට්ඨිය තුළ පවතින පුළුවන්. අන්න මේ තත්ත්වයට නැවතපත් වෙද්දී එයාට විද්‍යාවත් විමුක්තියත් සාක්ෂාත් වෙනවා. කොහොමද? එයා මේ ආනාපාන සතිය ඔස්සේ සිහිය පුරුදු කරන්නේ. ආනාපාන සතිය ඔස්සේ ධම්මවිචය පුරුදු කරන්නේ, වීරිය පුරුදු කරන්නේ, ප්‍රීතිය පුරුදු කරන්නේ, සමාධිය පුරුදු කරන්නේ, පසද්ධිය පුරුදු කරන්නේ, උපේක්ඛා පුරුදු කරන්නේ. උදෙක්ම විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, වසක පරිණාමය. මම මේ සිහිය පුරුදු කරන්නේ. සති සම්පෝඥාංගේ පුරුදු කරන්නේ. උදෙක්ම මගේ හිතේ සකස් කිරීම වලින් විවේකයක් දෙන්න. හිතේ සකස් කිරීම වලින් විවේක නිසිත විරාග නිසිත. මේ වගේ මේ හිතේ සකස් කිරීම වලට නොයැලෙන්නමයි මම මේ සිහිය පුරුදු කරන්නේ. ඒක නිරෝධ නිසිත. යෝගේ මමයි ලෝකයයි කියන මේ සංකල්පයෙන් මිදිලා මේ භවයේ පිටපත හැකීමෙන් නැතිවීමක් දකින්නයි මම මේ සිහිය පුරුදු කරන්නේ. මේ මොහොතට ඉඳලා එතන නිරෝධය දැකගෙන ඉන්නයි මේ සිහිය පුරුදු කරන්නේ. ඒ වගේම වසක පරිණාමයෙන් මේ හිතට සකස් කිරීමක් යම් තාක් එන්න පුළුවන්ද? මේ සිතුවිල්ලක් වේවා, කාමයට අදාළ දෙයක් වේවා, ද්වේෂයට අදාළ දෙයක් වේවා, ගැටීමට අදාළ දෙයක් වේවා, මෝහයට අදාළ දෙයක් වේවා, මාන්නයට ඊර්ෂ්‍යට අදාළ දෙයක් වේවා. යම් තාක් හිතේ සකස් කිරීම ඇති වෙන පුළුවන්ද? දෙයක් කරලා ගන්න මුලාවක් වේවා. යම් තාක් හිතේ සකස් කිරීම ඇති වෙන පුළුවන්ද? ඒ හැම සකස් කිරීමක්ම එතනම දුරු කරමින් ඉක්මනවා කියලායි මෙයා සිහිය පුරුදු කරන්න ඕනේ. ඒ වගේ මෙයා ධම්මවිචය පුරුදු කරන්න ඕනෙත් එහෙමයි. වීරිය පුරුදු කරන්න ඕනෙත් එහෙමයි. ඒ අන්තිමට ඔහොම ගිහිලා උපේක්ඛා සම්බොජ්ජංගේ පුරුදු කරන්න ඕනෙත් හිතට විවේකීම දෙනවයි කියලා. හිතට සකස් කිරීම වලින් විරාගයම දෙනවා. හිතට සකස් කිරීම වලින් නිරෝධයම දෙනවා. හිතට සකස් කිරීම වලින් දුරු කිරීමම ලබා දෙනවා කියන අදහසින් තමයි මෙයා සප්තබොජ්ජංග වඩන්නේ. අනේ මේ වැඩිම තුල මෙයාගේ දිනදා ජීවිතේත් මේවා වර්ධනය වෙලා මේවා එයාට මාමිනික වෙච්ච ಗುಣ කදන් බවටපත් වෙනවා. මේ ಗುಣ කදන් බවටපත් වෙද්දී එයාගේ හිත සම්පූර්ණයෙන්ම මේ ආශ්‍රවයන්ගෙන් ෂේ වෙලා යනවා. ඉතින් අවසානයේ මේ විද්‍යාවත් විමුක්තියත් එක්ක සාක්ෂාත් වෙලා උතුම් අරහත්ත්වයටපත් වෙනවා. ඒ ඔබ සියලු දෙනාටමත් මේ සංසාර ගමනේ තියෙන මේ ඝෝර භයානක කටුකත්වය අවබෝධ වෙලා මේ බුද්ධ ශාසනයේම උතුම් අරහත්ත්වයෙන් සැනසෙන්න මේ ධර්ම ශ්‍රවණයත් ඒකාන්තයෙන්ම හේතු වේවා වාසනාව වේවා කියලා මම ආශිර්වාද කරනවා. ඔබ සියලු දෙනාටම නිවන් සුවපත්පත් වේවා. සමහර අවස්ථාවල මම අහලා තියෙන ධර්ම දේශනාවල සති නිමිත්ත කියලා මේ නාසය අගට හිත තියන්න ඕන කියලා වෙලා එතකොට ස්වාමීන් වහන්සේ එහෙම අවශ්‍ය නැද්ද? ඒක තියෙන්නේ අට කතාවේ. අට කතාවේ පැහැදිලි කරනවා නිමිත්ත කියලා ඊළඟට ඉතින් පස්සේ ආලෝක නිමිති කියන
එතකොට ආයෙ ඊට පස්සේ අට කතාවේ පැහැදිලි කරන ධානය ක්‍රමය ඒගොල්ලෝ යන්නයි කියන්නේ මේ කියන හුස්ම නහයලාගට එහෙම හිත තියාගෙන ඉතිද්දි දැන් මේ බුරුම යන්නෙත් ඒක කවදාවත් හිතන්නේ මේ බුරුමේ උගන්වන්නේවා කියලා මම උගන්වන්නේ බුරුමේ සූත්‍ර ගණන් ගන්නෙත් නැහැ ඒගොල්ලෝ අභිධර්මයේ කරපිටගෙන ඉන්න කට්ටියක් මොනවාද කියන්නේ මම ඉතින් ඒ දෙකම කරලා එක්ස්පීරියන්ස් තියෙන හින්දා මගේ තේරීම සූත්‍ර පිටකේ මම බුරුමේ වැඩිලා දැන් අවුරුදු දෙකකට වැඩි කොහොම හරි මට මතක විදියට කොහොම හරි මේ ඒකෙන් මම අවබෝධ කරගත්ත දේ තමයි මම මෙහාට හොයාගෙන ආපු දේ මෙහෙ නැහැයි කියලා. ඒක තියෙන සූත්‍ර පිටකේ. ඒක සූත්‍ර පිටකේ තියෙන ධර්මයේ ගැඹුරින් නුවණින් විමසීමේදී. එතකොට අට කතාවේ තමයි පැහැදිලි කරන්නේ මේ විදිහට හුස්ම රැල්ල හිත තියන් ඉද්දී එතන ආලෝක සංඥාවක් ඇති වෙනවා. ඊට පස්සේ ආලෝක සංඥාව හිතින් අල්ලගෙන ඉවර වෙලා ඒකට කිදා බහැලා ධ්‍යාන සමාවදින්න. ප්‍රශ්න අහපු හින්දා මම කියන්න. ඔයගොල්ලෝ මේ අට කතාවේ කොහොම කියද්දි දන්ත භූමිය කියලා සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායෙම. ඒකේ කියනවා එයා මුකුත් නොකර පළගක් බැදගෙන වාඩි වෙලා සතර සතිපට්ඨානෙන් සතිපට්ඨානෙ මෙනෙහි කරද්දී කියන්නේ මොනවාද කියන කායනුපස්සී විහෙරති න කම්මිතක්ම විතක්කේති වේදනානුපස්සී විහෙරති න කම්මිතක්ම විතක්කේති කියන්නේ මේ කායනුපස්සී බලමින් වාසය කරන කම විතරකයට එන්න දෙන්නේ නැහැ වේදනාව බලමින් වාසය කරන කම විතරකයට එන්න දෙන්නේ නැහැ ඒ කියන්නේ වාඩි වෙලා සිහිය යුක්තව ඉන්න යම් තාක් අරමුණක් හිතරෙන්නේ රූපයක් මතක් වුණොත් ඒක කායනුපස්සනාවේ එක්ක දෙස්කුණ ප්‍රතිවිදියට හොනම සිවතිකයක් විදියට දකිනවා. මොන වේදනාවක් දැන් වේදනාව මේක මේ සැප වේදනාවද දුක් වේදනාවක් ගන්නවා. ඒක ඒ දැනෙන බව දැන ගන්නවා. සිතුවිල්ලක් එනවා මිනිහන රාග සිතුවිල්ලක්. ඔන්න විරාග සිතුවිල්ලක් කියලා එක දැන ගන්නවා. අන්න මේ විදියට සතිපට්ඨානයට මුල් වෙලා මෙහෙම ඉති මෙයාට පුළුවන් ය කියලා එක වතාවෙම දෙවෙනි ධ්‍යානෙටම සමවදින්න. දන්ත භූමි සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ කියවලා බලන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා. එකපාර එක පළවෙනි ධ්‍යානෙ නැතුව එකපාර දෙවෙනි ධ්‍යානට යන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ එක භාවනාවක් නෙමෙයි සතර සතිපට්ඨානෙම මේ මොහොතේ අරමුණු වෙන්නේ මොකද්ද? කයක්ද වේදනාවක්ද සිතක්ද සිතුවිල්ලක්ද ධර්මතාවයක්ද? ඒක එතන විදර්ශනා කරනවා. විදර්ශනා කරද්දී එකපාර ලින්ක් වෙනවා. එකපාර සපෙදෙනවා දෙවෙනි ධ්‍යානෙට. එතකොට මගේ අත්දැකීම් වලට අනුව මගේ අදහස තමයි අට කතාවේ කියන ආලෝක සංඥාවක් අල්ලගෙන ඒකේ හිත තතින් ඒක හිතින් අල්ලගෙන ඒක කිදා පැහැලා බොහොම ඒ කියන්නේ ඒක ඇතුළටම වෙලා ඉඳලා ලබන ධානයට වඩා අර සතිපට්ඨානෙන් වඩන ලබන ධානය බොහොම ශාන්තයි ඒ වගේම ප්‍රණීතයි ඒ වගේම එතන ආලෝක සංඥාවක් තියෙනවා සතිපට්ඨාන ධානවල හැබැයි ආලෝක සංඥාව හිතින් පදාගෙන එක පදාගෙන නැහැ මනසට පීඩාවක් නැහැ ඒ වගේම අර ආලෝක සංඥාව කයිසුරු කරගෙන යන අට කතාවේ කියන ධාන වලට වඩා සතිපට්ඨානයේ යන ධාන බොහොම ශක්තිමත් මොකද ඒක ප්‍රඥාව පෙරදරි කරගෙන යන ධාන තියෙන්නේ එතකොට කියන මගේ අත්දැකීම ඕක ඉතින් ඒ කියන්නේ අට කතාවේ තමයි කියන්නේ බුදුහාමුදුර සූත්‍ර පිටකේ කිසිම තැනක කියලා නෑ ආනාපාන සතියේදී නිමිත්තක් ගැන හෝ එහෙම නැත්නම් මොනවාද ආලෝක සංඥාවක් ගැන ආනාපාන සතිය ඇතුළේදී. ඒතකොට නිමිත්තක් ඒ කියන්නේ අඩුමතරමේ බුදුරජාණන් වහන්සේ නිමිත්තක් ගැනවත් කියලා තියෙන කෙලින්ම තමගේ මූණ ඉස්සරහට සිහිය පිටව ගන්නයි කියලා. මොනවාද කොහොමද පාඩේ තියෙන්නේ උජුං කයම් පණිදාය පරිමුඛං මුඛං කියලා කියන්නේ මේ මූණට කියන මුඛ කියලා දැන් අපිත් කියන්නේ මේ මොනවාද මූණ කට හොදාගෙන කියන ඒ වගේ නිකන් මුඛ කියලා කියන මූණටත් පාලියෙන් මුඛයටත් කියනවා එතකොට පරිමුඛං ඉදිරි මුඛයට කියන්නේ මූණ ඉදිරියට සතින් උපට්ඨපෙත සිහිය පිහිටුවාගෙන අන්න එතකොට එතන කියන්නේ මූණ ඉදිරියට සිහිය පිහිටුවා ගන්න කියලා නැත්නම් මේ නහය මැදටවත් තුල මැදටවත් වෙන දෙයකට නෙවෙයි තමයි ඕන විදිහකට කරන්න පුළුවන් මගේ අදහස තමයි ඕක. පැහැදිලි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට බොහෝ පිං. අදහස් තියෙනවා මේ අට කියන්නේ ඇත්ත වෙනත් පුළුවන් බොරු වෙනත් අපි දන්නේ නැහැ. සමහරක් ස්වාමීන් වහන්සේලා කියන අට කතාව කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙටියෙන් මේවා පැහැදිලි කරලා තියෙන ඒවා මොනවාද ඒවා විස්තර කරලා ඒක පසුකාලීන රහතන් වහන්සේලා පැහැදිලි කරපු ඒවායි කියලා.
සමහරක් බෞද්ධ විද්වතුන් කියනවා අට කතා කියන්නේ බුදුඝෝෂ ස්වාමීන් බුදුඝෝෂ ස්වාමීන් වහන්සේ ඉන්දියාවෙන් ඇවිල්ලා හින්දු දේවල් මික්ස් කරලා බුදුදහම නොමග යවන්න ලියපු පොතක් කියලා. ඒක එක අදහස් තියෙනවා. කොහොමhari මගේ අදහස ඒ කියන්නේ සූත්‍ර පිටකයේ තියෙන දේවල් දෙයයන්ගේ පිටින් මගේ ප්‍රායෝගික අත්දැකීමක මට තේරුම් ගන්න පුළුවන්. මට වෙන කාගේවත් අර්ථ විවරණ අවශ්‍ය නැහැ කියලායි මගේ පෞද්ගලික අදහස. ඉතින් ඒකත් එක කෙනෙක් ඒකත් කියලා පුළුවන් නැති කෙනෙක් සාමාන්‍ය සම්මත පිළිගැනීමත් එක්ක යන්න පුළුවන්. ප්‍රශ්න තියෙනවද? එතකොට සමහරක් විට ඒ හුස්ම ගැනීම දැනෙන්නේ නැතිකොට අර දිගටම 16 වෙනකම්ම යන්නේ නේද සම්මාස හුස්ම රැල්ල ඒක තමයි කිව්වේ ආනාපාන සතිය දේශනා කරන්නේ නැහැ කියලා සිහි මුලා වෙච්ච කෙනාට. ඒ කියන්නේ කීයටවත් හුස්ම රැල්ල නවතින්නේ නැහැ. චතුර්ථ ධ්‍යාන සමදුනට විතරමයි හුස්ම රැල්ල නවතින්නේ. බොහොම සියුම් හුස්ම රැල්ල වැඩ කරනවා. ඒ කියන්නේ සියුම් සිහියක් තියෙන කෙනෙක්ට විතර ඒක දකින්න පුළුවන්. ඒක කරලම බලන්න ඕනේ සමන්ත කරගන්න පුළුවන්ද බැරිද කියලා. හොඳට මතක තියාගන්න කීයටවත් හුස්ම රැල්ල නවතින්නේ නැහැ. හුස්ම නවතින්නේම නැහැ කීයටවත්. තමන්ට හුස්ම ගන්න බැරුව නිකන් හිර වුණොත් නිසා කියලා හුස්ම රැල්ල නවතින්නේ නැහැ. හුස්ම රැල්ල නවතින එකම අවස්ථාවයි තියෙන්නේ චතුර්ථ ධ්‍යාන සමදුනොත්. මේ 16ක් කරානාපාන සතියේදී චතුර්ථ ධ්‍යාන සමදින්න විදියක් නැහැ. මේක මොකද මේක මොනත් ධ්‍යාන වඩන නෙමෙයි කරන්නේ නිර්වාණ ධාතුව පැත්තටයි මේ භවනාව මේ යන්නේ. කියන්නේ ප්‍රථම ධ්‍යානයේ ස්වභාවයක් පාස් කරන ගතියක් තියෙනවා. හැබැයි චතුර්ථ ධ්‍යානෙ කොතනකවත් මේකෙපත් වෙන්නේ නැහැ. අර අතන අවසානයේ සමහරකට පුළුවන් හුස්ම රැල්ල නවතින 16 ඉවරුනට පස්සේ එයම අවස්ථාවක් තියෙනවා. එහෙම නැවති දැනෙන්නේ නැතුව යන්න. එහෙම නැත්නම් තමට තියෙන එක පාද ගන්න හුස්ම රැල්ල. ඒ කියන්නේ හුස්ම රැල්ල තේරෙන්නේ නැති සිහිය මදි වෙලා. ඒක නැත්නම් සිහිය තව බලවත් කරලා පොඩ හුස්ම රැල්ල පාදගෙන ආයේ 16 වෙනකම් යන්න. සමහරකට පැයක් යන්න පුළුවන්, දෙකක් යන්න පුළුවන්, 16 වෙනකම් යන්න. තවත් සමහර කෙනෙක්ට පැය භාගයෙන් හරියන්න පුළුවන්. 16ම වැඩෙන්න පුළුවන්. ඒක ඉතින් තමන්ගේ සමාධි ප්‍රඥාව තමයි තීරණය වෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් ඒ ආනාපාන සතිය වඩාගෙන යන අවස්ථාවේදී ශාරීරික වේදනාවක් දැනුනොත් එතකොට වේදනාවට හිත යොමු කරනවද නැත්නම් ඒක අමතක කරලා ආයම හුස්මට හිත යොමු කරනවද? දැන් වේදනාව තද බල ලෙසම ඒ කියන්නේ ඉරියව්ව පවත්ව ගන්න බැරි ලෙසම තදම පිටියට වේදනාව ලැබුණොත් දැනුනොත් එතකොට ඉරියව්ව මාරු කිරීම කරන එක සුදුසුද? බොහොම සිහි සම්පන්නව ගොඩක් අමාරුයි නම් හිමීට ඉරියව්ව මාරු කරගන්න. හැමතිස්සෙම මාරු කරන්න යන්නත් එපා. විනාඩි 5න් 5ට 10න් 10ට හොඳට ඉතලා අමාරු මොනොත් විතරක් මාරු කරන්න. හැබැයි එතන හැමතිස්සෙම මතක තියාගන්න කොන්ද කෙලින් තියෙන්නේ. ඒ කියන්නේ පළගක් ඒ කියන්නේ කකුල් දෙක ඉස්සරහට දාගෙන අමුතු විදිහට පිටිපස්සට දාගෙන හිමිදලා හරියන්නේ පළගක්ම බැද ගන්න ඕනේ. ඒ කකුල් දෙක ක්‍රොස් කරලාම වාඩි වෙන්න ඕනේ. ඒක උඩ කකුල් දෙක උඩ යට මාරු කරන්න පුළුවන්. එච්චර තමයි කරන්න පුළුවන් ආනාපාන සතියේදී. මොකද එහෙම නැතුව ආනාපාන සතිය වැඩෙන්නේ නැහැ. මොකද කියන්නේ අර හුස්ම රැල්ල දැනෙන්නේ නැති වෙන ප්‍රශ්න ඔක්කොම ඇති වෙන්නේ කොන්ද කෙලින් නැති කොටයි මොනවාද එරමිණිය කොටාගෙන නැති කොටයි. සිහිය පවත්තන්න අමාරුයි ඒ දෙක නැති කොට. හුස්ම රැල්ල. ඉතින් ඒක අනිවාර්යෙන් ඒකයි බුදුහාමුදුරුවෝ වෙන කිසිම භාවනාවක කියලා නැහැ ඒක. හැබැයි ආනාපාන සතිය කියනවා ඒක අනිවාර්යයි කියලා. කොන්ද කකුල ක්‍රොස් කරගෙන කොන්ද කෙලින් තියාගෙන ඉන්න එක. හොඳයි ස්වාමීන් වහන්සේ. ඕනේ 4ට විතර එහෙනම් ආයේ